ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ව්‍යාපාර අධ්‍යයන විෂයේ 12 ශ්‍රේණී 10 වෙනි නිපුණතාවය ඔබ සමග සාකච්ඡා කිරීමටයි සූදානම් වෙන්නේ. ප්‍රවාහන හා සැපයුම් සේවා ලොජිස්ටික් ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාර විමර්ශනය කරයි. මෙම පාඩම 12 ශ්‍රේණී දරුවන්ට තුන්වෙනි වාරයේදී ආවරණය කිරීමට නියමිත කොටසක්. හොඳයි අපි බලමු එහි නිපුණතා මට්ටම් මොනවද කියලා. නිපුණතා මට්ටම 10 ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ප්‍රවාහනය සඵලදායීව දායක කර ගන්න ආකාරය විමසයි. නිපුණතා මට්ටම 10 අවස්ථාවට උචිත ප්‍රවාහන ක්‍රමයක් හා මාධ්‍යයක් තෝරයි. නිපුණතා මට්ටම 10 ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ගබඩාකරණයේ ඵලදායීව දායක කර ගන්න ආකාරය විමසයි. නිපුණතා මට්ටම 10 ප්‍රවාහන හා සැපයීම් සේවා පිළිබඳව අධ්‍යයනය කරයි. මම මෙහිදී මෙම වීඩියෝ තුලින් 10.1 නිපුණතා මට්ටමත් 10.2 නිපුණතා මට්ටමත් සාකච්ඡාවට ලක් කරනවා. මෙම නිපුණතාවයෙන් ඔබට ලැබෙන ඉගෙනුම් පළවන්නේ ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට අවශ්‍ය සේවාවක් ලෙස ප්‍රවාහනය හඳුන්වයි. ප්‍රවාහන මූලිකාංග විස්තර කරයි. එක් ප්‍රවාහන මූලිකාංගයේ සඳහා නිදසුන් සපයයි. විකල්ප ප්‍රවාහන ක්‍රම විස්තර කරයි. එක් ප්‍රවාහන ක්‍රමය අනුව ඊට අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන් වග්ගත කරයි. එක් ප්‍රවාහන ක්‍රමේ සාපේක්ෂ වාසි හා අවාසි සස්දායි. ප්‍රවාහන සේවාවේ වැදගත්කම විස්තර කරයි. ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරයි. හොඳයි අපි ප්‍රවාහනය යනු කුමක්දයි නිර්වචනය කරමු. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය භාවිතා කරමින් පුද්ගලයන් හෝ ද්‍රව්‍ය ගෙන යාමේ ක්‍රියාවලිය ප්‍රවාහනය කියලා නිර්වචනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් අපි නිර්වචනය කරොත් එහෙම ප්‍රයෝජනවත් අරමුණක් සඳහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය භාවිතා කරමින් ද්‍රව්‍ය හා ජීවීන් රැගෙන යාමේ ක්‍රියාවලිය ප්‍රවාහනය කියලා නිර්වචනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවකාශය තරණය කිරීම ප්‍රවාහනය කියලා කියන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට ප්‍රවාහනය අත්‍යවශ්‍ය උපකාරක සේවාවක් කියලා අපි දන්නවා. මොකද ව්‍යාපාර ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ විවිධ ව්‍යාපාර කාර්යයන් කරන්න අනිවාර්යයෙන්ම ප්‍රවාහනය වැදගත් වෙනවා. දැන් අපි ප්‍රවාහනය අපි හුදෙක් මාධ්‍යයක් පමණක් නෙවෙයි මූලිකාංග කිහිපයකින් සමබරව සංවර්ධනය වීමෙන් සැකසුණු පද්ධතියක්. එහෙමනම් අපි ප්‍රවාහන පද්ධතිය යනු කුමක්ද කියන එක විමසා බලමු.
ප්‍රවාහනයේ තුලිත සංවර්ධනය සඳහා ප්‍රවාහන මූලිකාංග වල වර්ධනයක් හෙවත් සුලභතාවයක් අවශ්‍ය වෙනවා. ප්‍රවාහන පද්ධතියක මූලිකාංග හැටියට අපි පළවෙනියට හඳුනා ගන්නවා පළවෙනි මූලිකාංගය මාර්ගය. ප්‍රවාහනය සඳහා භාවිතා කරන විවිධ මාර්ග. අපි එහෙම නැත්නම් පාරවල් මාර්ගය කියලා කියන්න පුළුවන්. නිදසුන් තමයි මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග. මාධ්‍ය කියලා කියන්නේ විවිධ මාර්ගවල ධාවනය වන වාහනය. දැන් ඔබ දකිනවා මේ මාර්ගවල ගමන් කරන වාහන තියෙනවා. දැන් මහා මාර්ගයේ මෝටර රථ ධාවනය කරනවා. දුම්රිය මාර්ගයේ දුම්රිය. ජල මාර්ගවල බෝට්ටු වාහන ගමන් කරනවා. ඊළඟට ගුවන් මාර්ගවල ගුවන් යාන ගමන් කරනවා. එතකොට මාධ්‍ය කියලා කියන්නේ මේ විවිධ මාර්ගවල ධාවනය වන වාහන. ඊළඟ මූලිකාංගය බලය. එක් මාධ්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා ඉන්ධන වර්ගය. එහෙම නැත්නම් බල ශක්තිය අපි කියනවා බලය කියලා. බලයක් ලැබුණොත් තමයි මාධ්‍ය පණ ගැන්වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියාකාරී වෙන්නේ. උදාහරණ ගල් අඟුරු, khනිජ තෙල්, විදුලිය, ගෑස්, සුළං බලය අපිට ගන්න පුළුවන්. ඊළඟ මූලිකාංගය පර්යන්තය. හතරවෙනි මූලිකාංගය ප්‍රවාහන මාධ්‍ය ප්‍රවාහනකාරයේදී නවතා තබන නැවතුම් පොළවල් තමයි අපි පර්යන්තය කියලා කියන්නේ. නිසුන් බස් නැවතුම් පොළ, දුම්රිය ස්ථානය, තිරෝධ රථ නැවතුම් පොළ, වරාය, ගුවන් තොටුපොළ අපිට ගන්න පුළුවන්. එතකොට පර්යන්තය කියලා කියන්නේ මාධ්‍ය ගමන් කිරීමේදී ඒවා නැවතා තැබීම සිදුවනවා මෙන්ම ඒවා සඳහා බහඬ පැටවීම, බහඬ ගොඩ බෑම, මගීන් නැගීමට, මගීන් බැසීමට පර්යන්තය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මාධ්‍ය එහෙම නැත්නම් වාහන වලට අවශ්‍ය අනිකුත් සේවාවන් පර්යන්තය තුලින් ලබා ගැනීමට පුළුවන් වෙනවා. අපි උදාහරණයකින් කතා කරොත් එහෙම බස් නැවතුම් පොළක් තුල මහා මාර්ගයේ ධාවනය වන බස් රථ නැවතීමට පමණක් නෙවෙයි විවිධ කාර්යයන් සඳහා ඒ පාවිච්චි කරන්න පුළුවන්. බස් රථ නැවැත්වීමට, බස් රථට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න, බස් රථයට අවශ්‍ය අමතර සේවා ලබා ගන්න, බස් රථයේ රියදුරන්ට කොන්දොස්තරවරුන්ට විවේක ගන්න, මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු, රියදුරන්ට සේවකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පර්යන්තය තුලින් ලබා ගැනීමට හැකියාව ලැබෙන්න ඕන. ඒ නිසා අපි පර්යන්ත කියන්නේ වාහනයක්, මාධ්‍යයක් නවතා තබන ස්ථානෙම පමණක් නෙවෙයි. තවදුරටත් ප්‍රවාහන මූලිකාංග සහ ඒවාට නිදසුන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ වගුව තුල අපි සාකච්ඡා කළ විෂය කරුණු වල සාරාංශයක් ඉදිරිපත් කරලා තියෙනවා. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. එතකොට මාර්ගය තමයි ඉස්සල්ලාම මෙතන තියෙන මහා මාර්ග. එහි ධාවනය වන මාධ්‍ය කරත්ත, මෝටර රථ, බයිසිකල්, ලොරි, බස් රථ උදාහරණ දක්වලා තියෙනවා. මේවා ක්‍රියාත්මක වෙන්න, පණ ගන්වෙන්න බලය පාවිච්චි කරනවා. ඒවා මිනිස් ශ්‍රමය, සත්ත්ව ශ්‍රමය, ඩීසල්, පෙට්‍රල්, ගෑස්, විදුලි ආදී වශයෙන් දක්වා තිබෙනවා. පර්යන්තය තමයි බස් නැවතුම් පොළ, තිරෝධ රථ නැවතුම් පොළ වශයෙන් අපිට දක්වන්න පුළුවන්. ඊළඟට දුම්රිය මාර්ග, දුම්රිය සහ ඩක්කුව එහි මාධ්‍යයන් වශයෙන් ධාවනය වෙනවා. ඒ සඳහා අවශ්‍ය බලය ගල් අඟුරු, ඩීසල්, විදුලිය දක්වන්න පුළුවන්. පර්යන්තය තමයි දුම්රිය ස්ථානය. ඊළඟට ගුවන් මාර්ග, මාධ්‍ය තමයි ගුවන් යාන, හෙලිකොප්ටර්. බලය ඒ සඳහා ධාවනය වන අවශ්‍ය බලය පෙට්‍රල්. නවතා තබන ස්ථානයේ ගුවන් තොටුපොළ. ඊළඟට ජල මාර්ග, නැව්, බෝට්ටු, ඔරු. ඒ සඳහා අවශ්‍ය වන බලය තමයි සුළඟ, ඩීසල්, මිනිස් ශ්‍රමය. පර්යන්තය තමයි වරාය,
තොටුපළවල් ආදී වශයෙන් අපිට දක්වන්න පුළුවන්. අපි එක් එක් ප්‍රවාහන මාර්ගවල වාසියව සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කිරීමට පෙර අපි මේ මාර්ග වර්ගවල විශේෂත්වයන් කීපයක් සලකා බලනවා. ඉස්සෙල්ලාම අපි බලමු මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන විශේෂතා. මේ ඔබ දකින්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙබ්සයිට් එකෙන් උපුටාගත් සිටීමක් ශ්‍රී ලංකාවේ මහා මාර්ග ජාලය රතු පාටින් තියෙන්නේ A ශ්‍රේණිය මාර්ග, කොළ පාටින් තියෙන්නේ B ශ්‍රේණිය මාර්ග. එතකොට A ශ්‍රේණිය මාර්ග සහ B ශ්‍රේණිය මාර්ග ජාතික මාර්ග පද්ධතියට අයිති. ඒ වගේම E ශ්‍රේණිය මාර්ග ජාතික මාර්ග පද්ධතියට අයිති. එතකොට ජාතික මාර්ග පද්ධතියට අයිති ඒවා තමයි A, B, E කියලා කියන්නේ. E කියලා කියන්නේ අධිවේගී මාර්ග. එතකොට දියුණුම් මට්ටමේ මාර්ග තමයි A, ඊළඟට ඒවා තමයි B. ඊළඟට A මාර්ග AA, AB, AC කියලා වර්ග කරනවා. ඒ මුළු මාර්ග ප්‍රමාණය තමයි කිලෝමීටර වලින් මේ දක්වලා තියෙන්නේ. මේවා ඔබට මතක තබා ගැනීමට අවශ්‍ය නැහැ. ඊළඟට මේ මාර්ග කීපයක් මෙලෙස නම් කරලා තියෙනවා. ඔබට මේ සම්බන්ධ තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරී වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන්. මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය මාර්ග සංවර්ධන අධිකාරී වෙබ් අඩවියෙන් ගත්තේ. මේ දිවෙන අධිවේගී මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඒක අපි E1 කියලා කියනවා. කිලෝමීටර් 222යි. මත්තල දක්වා වැඩ අවසන් කරා. ඒක 2020 මුල් අවදී විවෘත කරා. කොළඹ සිට හම්බන්තොට දක්වා E1 දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිවෙනවා. ඊළඟට E2 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය. කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය. කටුනායක අධිවේගී මාර්ගයේ අවසන් වෙන කෙරවලපිටිය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරම්භ වෙන කොට්ටාව සම්බන්ධ කරලා කිලෝමීටර් 29ක් දිවෙන කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුනායක අධිවේගී මාර්ගයයි කොළඹ නගරයේ මඟහරවලා සම්බන්ධ කරන අධිවේගී මාර්ගය මෙතන මෙහි තියෙන්නේ. ඒකෙත් වඩා අවසන්. ඊළඟට E3 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය බණ්ඩාරනායක ගුවන්තොටුපළ සම්බන්ධ කරමින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 25.8ක් යනවා කෙරවලපිටියේ ඉඳලා කටුනායක දක්වා මේ මාර්ගය දිවෙනවා. ඊළඟට E4 තමයි මධ්‍යම අධිවේගී මාර්ගය. E4 මේ කොළ පාටින් තියෙන්නේ. මේකේ යම් යම් අධියරවල වැඩ කටයුතු දැන් අවසන් වෙමින් පවතිනවා. ඒක කඩවත පටන් ගන්නෙ කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙනවා කඩවතින් කිලෝමීටර් 99ක් දිවෙනවා. ඊළඟට නුවර කටුගස්තුරින් තමයි අවසන් වෙන්නේ. මේකේ දැන් වැඩ කටයුතු කරමින් පවතිනවා. ඊළඟට මේ සිටියමේ නෑ තව අධිවේගී මාර්ගයක් තියෙනවා E6 රුවන්පුර අධිවේගී මාර්ගය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතොඩුවේ ඉඳලා රත්නපුර මේ හරිය සම්බන්ධ වෙලා රත්නපුරේ දක්වා යන්නේ කිලෝමීටර් 71ක් දිගයි ඒක. තවම මේකේ වැඩ ශක්්‍යතා අධ්‍යයනය කරමින් තිබෙන්නේ. එතකොට දැන්ට අධිවේගී මාර්ග E1, E2, E3, E4, E6 කියලා අධිවේගී මාර්ග පහක් ලංකාවේ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒකෙන් තුනක වැඩ අවසන්. තව මධ්‍යම අධිවේගී මාර්ගය සහ රුවන්පුර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු වෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගෙත් ඉදිරියේදී ක්‍රියාත්මක වේවි. එක් එක් ප්‍රවාහන ක්‍රමවල තියෙන වාසි අවාසි විමසා බලමු. ඉස්සලම මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේ වාසි අවශ්‍යතාවයට ගැළපෙනසේ මාධ්‍යයක් තෝරා ගන්න පුළුවන්. ඒ කියන්නේ
මහා මාර්ගවල මාධ්‍යයන් රාශියක් ගමන් කරන්න පුළුවන්. පා පැදියක්, යතුරු පැදියක්, කාර් එකක්, ට්‍රැක්ටරයක්, ඊළඟට බස් එකක්. ඒ වගේ අපේ අවශ්‍යතාවය මොකද්ද? ඒ අනුව අපිට ගැළපෙන මාධ්‍යයක් තෝරගන්න පුළුවන් මහා මාර්ගයේ ධාවන වෙන. ඒ වගේම තමයි භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් විශාල භාණ්ඩ ප්‍රමාණයක් නම් කුඩා භාණ්ඩ ප්‍රමාණයක් නම් ඒ අනුව ගැළපෙන මාධ්‍යයක් තෝරගන්න පුළුවන් මහා මාර්ගවල. ඒක මහා මාර්ග ප්‍රවාහනයේ ක්‍රමයේ තියෙන වාසියක්. ඊළඟට රට පුරා ව්‍යාප්තලා තියෙනවා. අපි දැක්ක ලංකා සිටියම් වල කොපමණ මාර්ග ජාලයක් තියෙනවද? ඒක නිසා රට පුරා ව්‍යාප්තලා තියෙන හින්දා මහා මාර්ග ප්‍රවාහන ක්‍රමය ඒක වාසියක්. ඒක රට පුරා ව්‍යාප්තව පැවතීම. ඊළඟට අවශ්‍ය ඕනෑම විටක මහා මාර්ග භාවිතා කරන්න පුළුවන්. අපිට කාලසටහනක් නැහැ. ඕනෑම වෙලාවක මහා මාර්ග තියෙනවා. අපි ගෙදරින් එළියට බහිනකොට අපිට මහා මාර්ග හම්බෙන්නේ. ඒක නිසා අපිට ඕනෑම වෙලාවක එය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යකින් අපිට යන්න පුළුවන්. රට අභ්‍යන්තරයේ අපි ගමනාගමන යෙදෙනවා නම් අපිට ගමනාන්තය දක්වාම ගමන අවසන් වෙනකම්ම එකම මාධ්‍යයක් යතුරු පැදියක් පාවිච්චි කරලා අපිට ගමනාන්තය දක්වාම යන්න පුළුවන් ගමන අවසන් වෙනකම්ම. ඒ වගේම තමයි අපි තවත් වාසි කීපයක් බැලුවොත් එහෙම පෞද්ගලික ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යන්න පුළුවන් Tamanටම අයිති. දැන් අපි ගාව යතුරු පැදි කාර් එකක් වාහනයක් එහෙම තියෙනවා Tamanටම අයිති. පෞද්ගලිකව ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේ මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේ තියෙන වාසියක්. අපිට අපේ පෞද්ගලික වාහනේ මහා මාර්ගය ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අධිවේගී මාර්ග තියෙන නිසා වේගවත්ව අද වර්තමානයේ වන විට ගමන් යන්න පුළුවන්. ඒක මේ මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේ තියෙන වාසි. ඒ වගේම අපි බැලුවොත් එහෙම මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේ තියෙන අවාසි මොනවද කියලා. එකක් තමයි විශාල තොග එකවර ප්‍රවාහනය කරන්න අපහසු වෙනවා. විශාල තොග එකවර ප්‍රවාහනය කරන්න බෑ. ඒක අවාසියක්. විශේෂයෙන් ගත්තොත් එහෙම මගින් 400ක් 500ක් භාණ්ඩ විශාල තොගයක් ප්‍රවාහනය කරන්න ඕන නම් මහා මාර්ගයේ සමහර විට ලොරි රථ කීපයක්, බස් රථ කීපයක් පාවිච්චි කරන්න වෙනවා. ඒක පිරිවැය වැඩි වෙන්න ඒක හේතුවක්. ඒ හින්දා අවාසියක් ඒක වෙනවා. ඊළඟට මහා මාර්ග නඩත්තු පිරිවැය අධිකයි. ඒ මහා මාර්ග තැනීම සහ ඒවා නඩත්තු කරන්න නිතරම අබලන් වෙනවා, කැඩෙනවා. ඒ ඊළඟට කාලගුණික දේශගුණික හේතුන් මත ඒවා විනාශ වෙනවා. ඒක නිසා ඒවා නඩත්තු කරන්න අධික පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාදය සහ අනතුරු ඉහළ වීම, මාර්ග පටු වීම, තදබදය, අබලන් වීම, රියදුරන්ගේ නොසලකීමත් බව මේවා නිසා අනතුරු ඉහළ වෙලා තියෙනවා. ඒ වගේම අනවශ්‍ය ප්‍රමාදයන් ඇති වෙලා තියෙනවා. ඒක අවාසි. ඊළඟට කාලගුණික හා දේශගුණික තත්ත්ව මත බාධා ඇතිවීම, විශේෂයෙන්ම අධික වර්ෂාව, නායෑම්, ඊළඟට ජලයෙන් යටවීම, මෙන්න මේ වාගේ කාරණා මත ගමනාන්තය දක්වා සමහරට ඒ පිවිසෙන්න අවශ්‍ය තැන් වලට යන්න බැරි වෙනවා. ඒක නිසා කාලගුණික තත්ත්ව මත බාධා ඇති වෙන්න පුළුවන්. ඒවා මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන අවාසි හැටියට අපිට ගන්න පුළුවන්. දුම්රිය ප්‍රවාහන සේවය අපි සලකා බලමු. දුම්රිය ප්‍රවාහන සේවය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මගී ප්‍රවාහන සේවය සහ භාණ්ඩ ප්‍රවාහන සේවය. එතකොට මගී සේවාවන් දුම්රිය සේවය විසින් මන්දගාමී, නගරාන්තර සහ සාමාන්‍ය ශීඝ්‍රගාමී දුම්රියන් ක්‍රියාත්මක කරනවා. කොළඹ සිට තදාසන්න ප්‍රදේශ දක්වා මන්දගාමී දුම්රියන් ධාවනය වෙනවා. ඒවට වැඩි ඉල්ලුමක් තියෙනවා. ශීඝ්‍රගාමී දුම්රිය අනිකුත් දුර බැහැර ප්‍රදේශ වෙත ධාවනය වෙනවා. රේල් බස් සහ කුඩා දුම්රිය ප්‍රාදේශීය මට්ටමින් ඇතැම් ප්‍රදේශවල ධාවනය වෙනවා. භාණ්ඩ ප්‍රවාහනයේදී තෙල් සහ භාණ්ඩ දුම්රිය ධාවනය කරනවා. khaniජ තෙල් සංස්ථාවේ තෙල් බොහෝ විට ඈත ප්‍රදේශ දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කරනවා. ඇතැම් ව්‍යාපාර ආයතන තම ප්‍රවාහන සඳහා දුම්රිය යොදා ගන්නවා. කොළඹ වරාය සිට ඈත ප්‍රදේශ වලට ආනානික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගන්නවා. මේ ලංකාවේ
දුම්රිය මාර්ග ජාලය මම මේක උපුටාගත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන්. මේ ලංකාවේ දුම්රිය මාර්ග මේන් ලයින් ප්‍රධාන මාර්ගය කොළඹ බදුල්ල දක්වා ඒ අතරේ අතුරු මාර්ග කීපයක් තියෙනවා. සදර්න් ලයින් දකුණු මාර්ගය කොළඹ ඉඳලා මාතර දක්වා දිවෙනවා. නදර්න් ලයින් උතුරු මාර්ගය කොළඹ ඉඳලා කංකසුන්තරය දක්වා ඒකේ අතුරු මාර්ග සහ මාසන්දි කීපයක් තියෙනවා. පුත්තලම් ලයින් කොළඹ සිට පුත්තලම දක්වා, කැලණි වැලි ලයින් කොළඹ සිට යටියන්තර දක්වා තිබ්බට අවිසායලව දක්වා විතරයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. මන්නාරම් ලයින් කොළඹ සිට තලේමන්නාරම් දක්වා යුද්ධ නිසා විනාශ වුණු මාර්ගයක්, දුම්රිය මාර්ගයක්. මැදවච්චෙන් වර්තමානයේ මඩු දක්වා දිවෙනවා. ඊටු ටික ප්‍රශාස්කර ක්‍රමෙන් පවතිනවා. ඊළඟට මේ තියෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන දුම්රිය වල නම් උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, සෙන්කඩගල මැණිකේ, යාල් දේවි, උදය දේවි, රජරට රැජින, රුහුණු කුමාරි, සමුද්‍ර දේවි, ගාලු කුමාරි, මුතු කුමාරි, වයිස්රෝයි ස්පෙෂල්. අපේ රටේ දුම්රිය සේවා සපයන්නන් ගත්තාම විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන රාජ්‍යාංශය ශ්‍රී ලංකා දුම්රිය සේවය. ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවක්. දිවයිනේ සීලුම දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහන හා බාහන ප්‍රවාහන දුම්රිය ධාවනය කරන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින්. අපේ රටේ දුම්රිය සේවා සපයන පෞද්ගලිකාංශයට අයත් එකම ප්‍රවාහන දුම්රිය සේවාව වයිස්රෝයි ස්පෙෂල් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වසර 75ක් පැරණි විශේෂ දුම්රියක්. එය JF Tours and Travels සිලෝන් ලිමිටඩ් ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික ප්‍රවාහන දුම්රිය සේවාව මේක. නැරඹුම් මැදිරි දෙකක් මෙම දුම්රිය අඩංගු වෙනවා. අපේ රටේ ආයතනය ඇතුලේ බහන්ඩ ප්‍රවාහනය කරන පෞද්ගලික අංශයට අයිති දුම්රිය සේවය තමයි පුත්තලම සිමෙන්ති සමාගමට අයිති වෙන්නේ. පුත්තලම සිමෙන්ති කම්මල හා උණුගල් නිධිය ආශ්‍රිත සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ලබන්නේ සිමෙන්ති සමාගමට අයත් දුම්රිය මගින්. දැන් මෙම දුම්රිය අයිති ඉන්සි සිමෙන්ට් සමාගමට මේ දුම්රිය තමයි ඔබ දකින්නේ. දුම්රිය ප්‍රවාහන ක්‍රමේ වාසි බලමු. විශාල බහන්ඩ තොග හා මගින් විශාල සංඛ්‍යාවක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දුම්රිය ඇන්ජිමට විශාල පෙට්ටි සංඛ්‍යාවක් රැගෙන යන්න පුළුවන්. ඒක ඔබ දන්නවා. ඒක නිසා විශාල මගින් සංඛ්‍යාවක් විශාල බහන්ඩ ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන්. ඊළඟට මහා මාර්ග ප්‍රවාහනයට වඩා ආරක්ෂාකාරී වීම. හරස් වීම, බාධක, නවතාලීම් අඩුයි. ඒක නිසා ආරක්ෂාකාරීව ධාවනය කරන්න පුළුවන්.
භාණ්ඩවල ස්වභාවය අනුව මැදිරි යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ විවිධ භාණ්ඩ රැගෙන යන මැදිරි වලට අපි කියනවා වැගන් නැමැති මැදිරි විශේෂය. ගෑස්, ද්‍රව, khනිජ තෙල් රැගෙන යන මැදිරි වලට අපි කියනවා ටැංකර්ස් කියලා. උණුගල්, මැටි, කළුගල් වගේ වට කියනවා ටේලර්ස් කියලා. ඒ වගේ භාණ්ඩ වල ස්වභාවය අනුව මැදිරි පාවිච්චි කරන්න පුළුවන්. සෙසු ප්‍රවාහන ක්‍රම හා සස්දා බලන කළ ගාස්තු අඩුයි. අපි සාපේක්ෂව විශාල ප්‍රමාණයක් භාණ්ඩ මගින් රැගෙන යන්න පුළුවන් නිසා පිරිවැය අඩුයි. ආපනශාලා, නිදන මැදිරි, නිරීක්ෂණ මැදිරි ආදී විවිධ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේ අනිත් ප්‍රවාහන වලට සාපේක්ෂව මේ වගේ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වේගවත් අර මම ඉස්සල්ලා කිව්වා වගේ හරස් වීම, බාධක නවතාලීම් අඩු නිසා වේගයෙන් යන්න පුළුවන්. දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ තියෙන අවාසි තමයි දුම්රිය මාර්ග දිවෙන පුරා ව්‍යාප්තව නොතිබීම. ඒ නිසා අපිට සමහර වෙලාවට දිත්ව පිරිවැයක් නැත්නම් දිත්ව ප්‍රවාහන ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ අපි දුම්රිය ස්ථානයට ගිහිලා තමයි දුම්රිය ලබා ගන්න වෙන්නේ. එතකොට දුම්රිය ස්ථානයට යන්න තව ප්‍රවාහන ක්‍රමයකුත් මාධ්‍යකුත් දුම්රියෙන් යාම තව ප්‍රවාහන මාධ්‍යකුත් වෙනවා. එතකොට දිත්ව ප්‍රවාහන පිරිවැයක් එකදී දරන්න වෙනවා. අපිට මේක දුම්රිය මාර්ග දෙවෙනි පුරා ව්‍යාප්තව නොතිබීම කියන එක ගන්නත් පුළුවන්. දිත්ව පිරිවැයක් දැරීමට සිදුවීම කියන එකත් අපිට මේක අවශ්‍ය ක්‍රියාවට ගන්න පුළුවන්. අවශ්‍ය ඕනෑම වෙලාවකදී සේවය ලබා ගන්න බෑ. අපිට ඕන තැනකින් නගින්න බෑ. ඕන තැනකින් බහින්න බෑ. ඒ වගේ අපිට ඕනෑම මේක දිවෙනි පුරා ව්‍යාප්තලත් නැති හින්දා අවශ්‍ය ඕනෑම වෙලාවකදී සේවය ලබා ගන්න බෑ. ගමනාන්තය දක්වා යොදාගත නොහැකි නිසා වෙනත් ප්‍රවාහන ක්‍රම යොදා ගන්න සිද්ධ වෙනවා. අර දිත්ව ප්‍රවාහන ක්‍රමයක් යොදා ගන්න සිද්ධ වෙනවා කිව්වේ ඒකට. ඒක අවශ්‍යයි. විදුලි සංඥා එන හිටීම, දුම්රිය මාර්ග අබලන් වීම ආදී නිසා ප්‍රමාද ඇති වෙන්න පුළුවන්. ඒකත් අවශ්‍යයක්. අනුතරක් වුණොත් සිදුවන අලාභය වැඩි වෙන්න පුළුවන්. ඒකත් අවශ්‍යයි. ඊළඟට අපි ජල මාර්ග ප්‍රවාහනය සලකා බලමු. ජල මාර්ග ප්‍රවාහනය කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ජල ප්‍රවාහනය සහ බාහිර ජල ප්‍රවාහනය කියලා. අභ්‍යන්තරයේදී රට ඇතුලේ තියෙන විල්, ඇලදොල, ගංගා, වැව් වැනි ජල මාර්ගයන්හි භාණ්ඩා මගින් ප්‍රවාහනය. බාහිර ජල ප්‍රවාහනයේදී සාගර, මූදු වැනි ජල මාර්ගයන්හි භාණ්ඩා මගින් ප්‍රවාහනය ගන්න පුළුවන්. ඊළඟට අභ්‍යන්තර ජල ප්‍රවාහනයේදී ශ්‍රී ලංකා අපි දන්න රට ඇතුලේ තියෙන ප්‍රවාහනය ලංකාව වගේ රටක නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා, වැව් ආශ්‍රිත ජල මාර්ග ප්‍රවාහනය අතීතයේ ජනප්‍රිය වුණා. නමුත් වර්තමානයේ සැලකිය යුතු ප්‍රමාණයකින් ගංගා හරහා ජනයා තවමත් සමහර භාණ්ඩ විශේෂයෙන්ම දැව, පොල්, උණ බට වගේ ඒවා ප්‍රවාහනය කරන අවස්ථා දක්නට ලැබෙනවා. ඊළඟට අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනයේ වාසි අවාසි අපි කතා කළොත් එහෙම වාසි තමයි ඇතැම් ද්‍රව්‍ය ජලයේ පා කරමින් රැගෙන යන්න පුළුවන්. යාත්‍රා හා ජල මාර්ග නඩත්තු පිරිවැය අවමයි. යාත්‍රා වර්ග අඩු පිරිවැයකින් නිපදවාගත හැකි වීම නිසා කුඩා යාත්‍රා භාවිත කරන්න පුළුවන්. සමාවෙන්න යාත්‍රා වර්ග අඩු පිරිවැයකින් නිපදවාගත හැකි වීම හා කුඩා යාත්‍රා භාවිත කළ හැකි වීම, අඩු බල ශක්ති පිරිවැයක් තිබීම හෝ පිරිවැය රහිත වීම. ඒතකොට මේ වගේ වාසි දක්වන්න ලැබෙනවා. ඒක අවාසි තමයි. ජල මාර්ග රට පුරා ව්‍යාප්තව නොතිබීම නිසා පුළුල් වශයෙන් යොදා ගන්න බෑ. නියගයේ ජල ගැලීම්, රොන් මඩ, තැන්පත් වීම වැනි හේතු මත ප්‍රවාහනයට බාධා ඇති වෙන්න පුළුවන්. වේගවත් ප්‍රවාහන ක්‍රමයක් නෙවෙයි. ඇතැම් ද්‍රව්‍ය ප්‍රවාහනයට සුදුසු නැහැ. විශේෂයෙන්ම ජලයේදී වෙන ඒ වගේ ද්‍රව්‍ය ප්‍රවාහනයට සුදුසු නැහැ. අනුතරදායක බයින් වැඩි. මොකද සමහර තැන්වල ජලයේ අනුතරදායක වැඩි තැන් බහුලව තියෙනවා. ඒක නිසා අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. දැන් බාහිර ජල ප්‍රවාහනය නැත්නම් නාවික ප්‍රවාහනය කියලා කියනවා. මේකට සාගර, මුහුදු හා ප්‍රධාන ගංගා ඒවායේ මාර්ගවල නැවුවා වෙනත් විශේෂ යාත්‍රා යොදා ගැනීමෙන් භාණ්ඩා මගින් ප්‍රවාහනය කිරීම අයිති වෙනවා. දැන් ලංකාවේ කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කංකසන්තුරේ ස්වභාවික වරායන් තියෙනවා. හම්බන්තොට, ඔලිවිල් වැනි සංවර්ධිත වරායන් තියෙනවා. එතකොට මෙන්න මේවා හරහා
භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය දක්නට ලැබෙනවා. බාහිර ජල මාර්ග ප්‍රවාහනයේ වාසී අන්තර්ජාතික වෙළඳාමට සහාය වෙනවා. විශේෂයෙන්ම ආනයන අපනයන වෙළඳාම, ජාත්‍යන්තර මුහුදු වෙළඳාම රඳා පවතින්නේ ජල මාර්ග හරහා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් වැඩි සහායක් දක්වන්නේ ජල මාර්ග ප්‍රවාහනය. ඒ වගේම විශාල භාණ්ඩ හා මගීන් ප්‍රමාණයක් එකවර රැගෙන යන්න පුළුවන්. දැන් දුම්රිය ප්‍රවාහනයට වඩා විශාල භාණ්ඩ හා මගීන් ප්‍රමාණයක් එකවර රැගෙන යන්න පුළුවන්. ඊළඟට භාණ්ඩවල ස්වභාවය අනුව මාධ්‍ය තෝරා ගන්න පුළුවන්. වීලි තත්ත්වයේ රැගෙන යා යුතු භාණ්ඩ සඳහා ඒ අදාළ නැව්, සීතාගාර සහිත නැව්, රථ වාහන ප්‍රවාහනය කරන නැව්, විශාල ගුවන් යාන ප්‍රවාහනය කරන නැව්, ඒ වගේම ඔබ මේ දකින්නේ තෙල් ප්‍රවාහනය කරන, ගෑස් ප්‍රවාහනය කරන ටැන්කර්ස් කියන නැව් විශේෂය. මේ දෙකම ටැන්කර්ස්. ඊළඟට මේ භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර්ස් නැව්, බහලුම් නැව්. මේ ඔබ දකින්නේ පැසෙන්ජර් නැව්. ඒ කියන්නේ මගින් ප්‍රවාහනය කරන නැව්. ඒ වගේ භාණ්ඩ වල ස්වභාවය අනුව මාධ්‍ය තෝරා ගන්න පුළුවන්. ඊළඟට ගුවන් ප්‍රවාහනයට සාපේක්ෂව පිරිවැය අඩුයි. දැන් අපි පිරිවැය වැඩිම ප්‍රවාහන ක්‍රමයක් තමයි ගුවන් ප්‍රවාහන ක්‍රමය. ඊට වඩා මේකේ සාපේක්ෂව පිරිවැය අඩුයි. ඇතැම් බරාධික භාණ්ඩ ප්‍රවාහනයේදී වැදගත්. දැන් ඔබ මේ දකිනවා විශාල බරාධික භාණ්ඩ, ගුවන් යාන, දුම්රිය, ඒ වගේ විශාල යන්ත්‍ර බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. එකවර රටවල් කිහිපයකට උවද භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. නාවික මාර්ගවල රටවල් කිහිපයක් සම්බන්ධ වෙන විදිහට භාණ්ඩ බෙදා හැරීම කරන්න පුළුවන්. නාවික මේ බාහිර ජල සම්පාදන ප්‍රවාහන ක්‍රමයේ වාසියක් ඒක. ඊළඟට බාහිර ජල මාර්ග ප්‍රවාහනයේ අවාසි ගත්තාම නැව් සේවාවන් සුලභ නැහැ. ඒ කියන්නේ ලෝකයේ තවමත් දියුණු නැහැ. දියුණු වෙමින් පවතින රටවල මේක පුළුල් අන්දමින් ව්‍යාප්ත වෙලා නැහැ. ඒක එක අවාසියක්. ප්‍රවාහනයට වැඩි කාලයක් ගත වෙනවා. දින ගණනාවක් මුහුද හරහා ගමන් කළ යුතුයි. ඒ නිසා වැඩි කාලයක් ගත වෙනවා. ඉක්මනින් නැශ්‍ය වන නරක වෙන භාණ්ඩ, ඖෂධ, කිරි, එළවලු, පළතුරු ආගේ ප්‍රවාහනය කරන්න සුසු නැහැ. ලෝකේ ඕනෑම රටකට මෙම ක්‍රමය යොදා ගන්න බෑ. ඒකට හේතුව සමහර රටවල් මහද්වීප අභ්‍යන්තරයේ තියෙන මුහුදු නැහැ. එහෙනම් ඒ රටවල් වලට මේක යොදා ගන්න බෑ. කුණාටු, සාගර, දියවැල් වැනි ආපදාවලදී හා මුහුදු මංකොල්ල කෑම් නිසා විශාල ආලාභහානි වෙන්න පුළුවන්. දැන් එවැනි ආපදා වුණු අවස්ථා කීපයක් මේ ඡායාරූප තියෙන්නේ. අනුතරක් වුණොත් ඇතිවන අලාභය විශාල වීම. දැන් මේ ලංකාවට මේ ළඟදී ආපු නැවයේ එහාටගත් ගින්න නිවන ආකාරය තමයි මේ ඔබ දකින්නේ. ඒ වගේ අනුතුරු වෙන්න පුළුවන්. එතකොට බාහිර ජල මාර්ග ප්‍රවාහනයේ අවාසි අපිට ඒ විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ගුවන් ප්‍රවාහනය ගැන. ගුවන් තරණ සේවය කියලා කියනවා. මේ ප්‍රවාහන ක්‍රමයේ රටවල් අභ්‍යන්තරය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිවිල් ගුවන් සේවා, ඒ කියන්නේ රට අභ්‍යන්තරයේ ජාතික ගුවන් සේවය, ඒ කියන්නේ රට ඇතුලේ තියෙන ගුවන් සේවය. ජාත්‍යන්තර ගුවන් සේවා කියන්නේ රටවල් අතර කරන ගුවන් සේවය. ඒතර මේ ගුවන් ප්‍රවාහනයේ තියෙන වාසි අපි කතා කරොත් එහෙම වේගවත් බව අතින් ඉතා ඉහළයි. අපි දන්නවා ඉතා වේගයෙන් ධාවනය වන ගමන් කරන ගුවන් යාන තියෙනවා. ඉතින් වේගවත් බව අතින් ඉතාම ඉහළයි. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහන සඳහා සුසුයි. මම ඉස්සෙල්ලත් කිව්වේ ඖෂධ, කිරි, එළවලු, පළතුරු වගේ ප්‍රවාහන කරන්න ඉතාම සුසුයි. මාර්ග නඩත්තු පිරිවැයක් නැහැ. මොකද ගෝණෙන් යන්නේ. ගෝණේ මාර්ග සකස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිශ්චිත කාලසටහනක් අනුව ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ගුවන් ගමන් නියමිත කාලසටහනට අනුව නියමිත වේලාවට හරියටම ක්‍රියාත්මක වන කාලසටහනක් ඇතුලේ මේක මේ ගමන් කරනවා. ඒක නිසා නිශ්චිත කාලසටහන අනුව ක්‍රියාත්මක වෙනවා.
ඊළඟට විදේශීය තැපැල් හා කුරියර් සේවා සඳහා යොදා ගන්න පුළුවන්. ආචාරශීලී සේවාව හා ඉහළ සුවපහසුව. ඒ වගේම අවස් තමයි විශාල හා බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය සඳහා යෝග්‍ය නැහැ. ප්‍රවාහන පිරිවැය අධිකයි. පිරිවැය වැඩි සාමාන්‍යයෙන්. අනුතුරු වීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි අනුතුරක් වුණොත් හානිය බරපතලයි. අවශ්‍ය වෙලාවට සපයා ගන්න බෑ. රට පුරා ව්‍යාප්තලා නැහැ. අපිට අවාසී හැටියට සඳහන් කරන්න පුළුවන්. අපි බලමු ප්‍රවාහනය කොහොමද වැදගත් වෙන්නේ කියලා. ආර්ථික හා සමාජ සංවර්ධනය සහ ගෝලීකරණයේ ප්‍රධාන උපාංගය ප්‍රවාහනය. නිෂ්පාදන යහ පාරිභෝජනය අපි දන්නවා නිෂ්පාදනය වෙන්නේ පාරිභෝජනය වෙන්නේ විවිධ තැන්වල. ඒ තැන්වල සිද්ධ වෙන විවිධ ස්ථානවල සිදුවන නිෂ්පාදනය පාරිභෝගිකයා වෙත බෙදා හරින්නේ ප්‍රවාහනයෙන් හින්දා. එහෙනම් අපි බලමු ප්‍රවාහනය කොහොමද වැදගත් වෙන්නේ කියලා. ප්‍රවාහනය ව්‍යාපාරිකයට වැදගත් වෙනවා අමුද්‍රව්‍ය කල්ට වේලාවට සපයා ගන්න, නිමිති ද්‍රව්‍ය කල්ට වේලාවට වෙළඳපොළට ඉදිරිපත් කරන්න, සේවකයන් නියමිත වේලාවට ගෙන්වා ගැනීමට, ව්‍යාපාරික සම්බන්ධතා පවත්වාගෙන වෙළඳපොළ ව්‍යාප්තියට. ප්‍රවාහන නිසා තමයි ලෝකයේ වෙළඳපොළ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ප්‍රවාහනයේ පුද්ගලයන්ට වැදගත් වන ආකාරය බලමු. සමාජ සම්බන්ධ ඇති කර ගැනීමට හා පවත්වාගෙන යාමට ප්‍රවාහනය වැදගත් වෙනවා. විශේෂයෙන්ම මනුස්සයා කියන්නේ මිනිසා කියන්නේ සංචාරක සත්වෙක්. තනින් තැනට මුල් අවදිවලදී තනින් තැනට ගිහිල්ලා ඒ තැන්වල වාසස්ථාන හදාගෙන තමයි ජීවත් වුනේ. හින්දා සංචාරක සත්වෙක්. ඒ නිසා නිතරම අනිත් අයත් එක්ක සම්බන්ධතාව පවත්වා ගන්න තනියම ජීවත් වෙන්න කැමති නැහැ. යාළුවන් ඊළඟට නෑදෑ හිතවතුන් සහෝදර සහෝදරු දෙමව්පියෝ මේ හැමෝමත් එක්ක සමාජ සම්බන්ධතාව පවත්වා ගන්න විවිධ සංවිධානවල සහාය පතන්න අනිවාර්යයෙන්ම ප්‍රවාහනය වැදගත් වෙනවා. ඒ වගේම රැකිරක්ෂා හා සංචරණ කටයුතු අපි රැකියාවට යන්න ඊළඟට විවිධ සංචාරණයන් සඳහා දේශ විදේශ සංචාරක කටයුතු සඳහා ඔබ දන්නවා මේ දවස්වල කොතෙක් සංචරණ සීමා පනවා තිබ්බට මිනිස්සු කැමති ගමන් බිමන් යන්න. ඒ වගේම විනෝදාස්වාදයේ සඳහා දැන් අපි විනෝද චාරිකා යන්න ඊළඟට විවිධ චිත්‍රපටියක් බලන්න යන්න ඊළඟට විවිධ ස්ථාන පෞරාණික සහ ආගමික ස්ථාන නරඹන්න යන්න ඊළඟට සුභා සෞන්දර්ය නරඹන්න යන්න කැමති. ඒ වලින් මනසට ලොකු විනෝදාස්වාදයක් ලැබෙනවා. ඒ නිසා ඒ සඳහා ප්‍රවාහනය වැදගත් වෙනවා. ඊළඟට පර්යේෂණ කටයුතු කරන්න, ගවේෂණ කටයුතු කරන්න, අධ්‍යාපන කටයුතු සඳහා විවිධ දේවල් නිරත වෙන්න ප්‍රවාහනය වැදගත් වෙනවා. ඊළඟට ප්‍රවාහනය ආර්ථිකයට වැදගත් වන ආකාරය අපි බැලුවොත් සේවා නියුක්තිය වර්ධනය වෙන්නේ ප්‍රවාහන නිසා. විශේෂයෙන්ම අපි කියවපු ප්‍රවාහන මාධ්‍ය, මාර්ගයේ මාධ්‍ය, බලයේ පර්යන්තය මේ කටයුතු කරන විට ඒවා සේවා නියුක්ති වර්ධනය වෙන්න බලපානවා. ඊළඟට දෙස් විදේශ රටවල් එක්ක සම්බන්ධතාව පවත්වන්න, විදේශ වෙළඳාම වර්ධනයට මේවා නිසා විශේෂයෙන්ම ප්‍රවාහනය ආර්ථිකයට වැදගත් වෙන ආකාරය තමයි ඔබ සේවා මේ දකින්නේ. සේවා නියුක්ති වර්ධනය වීම, ජාත්‍යන්තර සම්බන්ධතාව වර්ධනය වීම, විදේශ වෙළඳාම වර්ධනය වීම. ඊළඟට මම ප්‍රවාහන සැපයුම් සේවා යටතේ දෙවෙනි නිපුණතා මට්ටම කතා කරනවා 10.2 අවස්ථාවට උචිත ප්‍රවාහන ක්‍රමයක් හා මාධ්‍යයක් තෝරයි කියන නිපුණතාවය. ඒ ඉගෙනුම්ඵල ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ලැයිස්තුගත කරයි. ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු අධ්‍යයනයෙන් උචිත ප්‍රවාහන ක්‍රමයක් තෝරයි. කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක තිබිය යුතු ගුණාංග විස්තර කරයි. ප්‍රවණතා පෙන්වා දෙයි. ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගතයේ පුරෝගතනය කරයි. දැන් උචිත ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගන්නකොට සලකා බැලිය යුතු කරුණු පළවෙනි එක තමයි භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩයේ ස්වරූපය, කල්පැවැත්ම, බර, වටිනාකම ආදී සාධක මත තෝරා ගන්න ප්‍රවාහන මාධ්‍ය වෙනස් වෙනවා. දැන් කනිජ තෙල් ප්‍රවාහනය කරන්න බවුසර් යොදා ගන්නවා. ඊළඟට දැව ප්‍රවාහනය කරන්න මේ වගේ ලොරි රථ යොදා ගන්නවා. මාළු ප්‍රවාහනය කරන්න සීතාගාර සහිත ලොරි රථ යොදා ගන්නවා.
ඊළඟට ඇඟලුම් වාගේ ප්‍රවාහනය කරන්න මේ වාගේ කන්ටේනර් රථ බහලුම් ලොරි රථ යොදා ගන්නවා. ඊළඟට සලකා බැලිය යුතු කාරණය තමයි පිරිවැය. ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන මුළු වියදම පිරිවැය කියලා කියනවා. දැන් ප්‍රවාහන පිරිවැය වැඩිවීම භාණ්ඩයේ මිල වැඩිවීමට හේතු වෙන නිසා ඒ පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට වේගය සමහර අමුද්‍රව්‍ය හා භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කරන්න අවශ්‍ය වෙනවා. නැස්ස වීම, ගුණාත්මක අඩුවීම ඒකට හේතුව වේගවත් ප්‍රවාහනය තුලින් වැය වෙන කාලය අඩු වෙනවා. ඒ තුලින් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂමව කරන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ඖෂධ, මාළු, එළවලු, පළතුරු, මීකිරි වගේ ඒවා වේගයෙන් අවශ්‍ය තැනට ප්‍රවාහනය කළ යුතුයි. ඒවා ඉක්මනට නැස්ය වෙන්න නරක වෙන්න ඉස්සෙල්ලා. ඊළඟට දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය අනුව තෝරා ගන්න මාධ්‍ය වෙනස් වෙනවා. ඒකට හේතුව දුර ප්‍රමාණය අනුව මාධ්‍ය සඳහා වැය වෙන පිරිවැය වෙනස් වෙන හින්දා. ඊළඟට ධාරිතාවය, ඒ කියන්නේ අල්ලන ප්‍රමාණය. ප්‍රවාහන මාධ්‍යයක් මගින් වරකට ගෙන යන්න පුළුවන් භාණ්ඩ හා මගින් ප්‍රමාණය තමයි ධාරිතාවය කියලා අපි කියන්නේ. ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය අනුව සුසු මාධ්‍යයක් තෝරා ගන්න ඕනේ. උදාහරණ කිව්වොත් එම විශාල තොග ලොරි රථ මගින්ද කුඩා භාණ්ඩ තොගයක් බෙදහැරීමේ වෑන් රථ මගින්ද ප්‍රවාහනය කරන්න සුසුයි. ඊළඟට සුරක්ෂිත බව. ප්‍රවාහනය කරන භාණ්ඩ මගින් භාණ්ඩයට හරි මගීන්ට හරි ආරක්ෂාකාරීව ගමනාන්තය කරා යන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණ මෙතන කතා කරලා තිනවා ඇපල් මිදිවැනි පළතුරු ආනයන අපනයන කාර්යයේදී ගුවන් යාන යොදා ගන්නේ ඒක නිසා. ඒවා ඉක්මනින් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කළ යුතු නිසා නරක වෙන්නේ ඉස්සෙල්ලා. ඊළඟට රෝගීන් ප්‍රවාහන සඳහා ගිලන් රථ යොදා ගන්නවා. විශේෂයෙන්ම අපි 1990 සුවසැරිය රථ උදාහරණයට ගන්න පුළුවන්. වර්තමාන වෙනකොට විශාල කාර්යභාරයක් කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය අපේ පෞද්ගලික වාහනයෙන් රෝගියෙක් ප්‍රවාහනය කරොත් එහෙම අපිට ඒ සඳහා ඒ රථය තුල පහසුකම් නැහැ. ඒ වගේම වේගයෙන් යන්න බෑ. ඒක නිසා ගිලන් රථයක් උදා ගැනීම සඳහා ගැනීම තමයි ඒකට සුසු වෙන්නේ. හොඳ ප්‍රවාහන ක්‍රමයක ගුණාංග පිරිවැය අවම වෙන්න ඕනේ, වේගයක් තියෙන්න ඕනේ, ධාරිතාවයේ සුරක්ෂිත බව. මේවා මම උචිත ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු යටතේ සාකච්ඡා කරා. ඊළඟට හොඳ ප්‍රවාහන ක්‍රමයේ ගුණාංග තව තුනක් තියෙනවා. සුලභතාවය, ප්‍රමිතීන අන්තර්ජාතික සම්මත, නෛතික පැවැත්ම. එතකොට සුලභතාවය කියලා කියන්නේ කිසිදු බාධාවකින් තොරව අප්‍රමාදව ප්‍රවාහන මාධ්‍ය පාසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රමිතීන් සහ අන්තර්ජාතික සම්මතයන්ට අනුව පවත්වාගෙන යාම හොඳ ප්‍රවාහන ක්‍රමයේ ගුණාංගයක්. භාණ්ඩ ප්‍රවාහනයේදී මෙන්ම ඒවා පැටවීමේදී බෑමේදී අනුගමනය කළ යුතු පිළිගෙන ඇති සම්මතයන් මෙයින් අදහස් කරනවා. උදාහරණයක් ගත්තොත් ලංකාවේ මගින් ප්‍රවාහනයේදී ඒ බස් රථයක රැගෙන යා යුතු සම්මත මගින් සංඛ්‍යාවක් තියෙනවා. ඊළඟට අන්තර්ජාතික ගුවන් ගමන් සේවා සම්මුති පිළිගත් ඒවා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් බහලුම් පිළිබඳ මිමි, භාණ්ඩ වල බර, පරිමාව පිළිබඳ මිනුම්, භාණ්ඩ ඇසුරුම් වලදී යොදා ගන්නා සම්මත සලකුණු, ගමන් කළ යුතු වේගය, මාර්ග නීති මේවා අනිවාර්යයෙන්ම හොඳ ප්‍රවාහන ක්‍රමයක ගුණාංග වෙනවා. ඊළඟ නෛතික පැවැත්මක් තිබීම ප්‍රවාහන ක්‍රමයක පැවතු ගුණාංගයක්. ප්‍රවාහනයේදී මාර්ග බලපත්‍ර, රියදුරු බලපත්‍ර, ඒ වගේම මාර්ග නීති රීති, විනයගරුක වීම, ඒ වගේ තත්වයන් අනුගමනය කරන්න ඕන. ඒක හොඳ ප්‍රවාහන ක්‍රමයක ගුණාංගයක්. ප්‍රවාහන ශාස්ත්‍රයේ වර්ධනය වීම පවතින ප්‍රවණතා කීපයක් අපි සාකච්ඡා කරමු. උමන් මාර්ග ප්‍රවාහනය ලෝකේ සමහර රටවල ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල අත්හදා බැලීමෙන් පවතිනවා. ලංකාව තුල එච්චරම ජනප්‍රිය නැහැ උමන් දීර්ඝ උමන් මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු සම්පාදනය කිරීම. නමුත් විශේෂයෙන්ම මගී තදබදේ පවතින ස්ථානවල පාසල් අසල ලංකාවේ නම් බොරැල්ල, කුරුණෑගල, මානුවර වැනි උමන් මාර්ග කීපයක් මාර්ග හරහා දක්නට ලැබෙනවා. රෝහල් අසලත් ඒ වගේ තියෙනවා. ඒ වගේම ගුවන් පාලම් ඉදි කිරීම එයත් මගී තදබදේ පවතින පාසල්, ඊළඟට දුම්රිය මාර්ග හරස් වන ස්ථාන දක්නට ලැබෙනවා. ඒ වගේම අධිවේගී මාර්ග ඉදි කිරීම මම ඔබට සාකච්ඡා කරා. වර්තමානයේ
ප්‍රවාහන ශේස්ත්‍රයේ වර්ධනය වීම පවතිනවා. ඊට වේගයෙන් ගමන් කළ හැකි ගමනාන්තයට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් අධිවේගී මාර්ග ලංකාවේ කීපයක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම ඉදිවීම පවතිනවා. ඒ වගේම විදුලි මෝටර රථ යොදා ගැනීම විදුලි බලයෙන් ධාවනය වන බැටරි මගින් ධාවනය වන විදුලි බලයෙන් ධාවනය වන මෝටර රථ හඳුන්වා දීලා තියෙනවා. වාහන හඳුන්වා දීලා තියෙනවා. ඒක ප්‍රවාහන ශාස්ත්‍රීය ප්‍රවණතාවයක්. ඒක පරිසරයට කාබන් පිටවීම අවම නැති නිසා පරිසරහිතකාමී වාහන වර්ගයක් වෙනවා. ඒ වගේම පරිසරහිතකාමී ශක්ති ප්‍රභේද භාවිතා කිරීමට පෙළඹීම. පරිසරහිතකාමී ශක්ති ප්‍රභේද භාවිතා කිරීමට පෙළඹීම එළවලු පළතුරු වලින් ඉන්ධන නිපදවීමකට උදාහරණයක්. පරිසරහිතකාමී මෙවැනි ශක්ති ප්‍රභේද භාවිතය තුලින් තිරසර සංවර්ධනය තුල අපි කතා කරන පරිසර තිරසර සංවර්ධනයට දායකත්වයක් දක්වන්න පුළුවන්. ඒ වගේම තමන් සිටින ස්ථානයට ප්‍රවාහන මාධ්‍ය ගෙන්වා ගත හැකි වීම. වර්තමාන වෙන විට අපිට අන්තර්ජාලය තුල මංගත ක්‍රමයට ඔන්ලයින් හරහා වෙබ් අඩවි සහ ඇප් රාශියක් තියෙනවා. තමන්ට අවශ්‍ය තැනට වාහනයක් ටැක්සියක් ගෙන්වා ගන්න පුළුවන් වන විදිහට. ඒ නිසා වර්තමාන තුල ප්‍රවාහන ශාස්ත්‍රයේ මේ තමන් සිටින ස්ථානයට ප්‍රවාහන මාධ්‍ය ගෙන්වා ගැනීම ජනප්‍රිය වෙලා තියෙනවා. ඊළඟට GPS තාක්ෂණය Global Positioning System එක. එතකොට ඒ කියන්නේ ගෝලීය ස්ථානගත වීම නැත්නම් ගෝලීය ස්ථානයේ සෙවීමේ පද්ධතිය. මේ තාක්ෂණය වර්තමාන විට උදා ගන්නවා. විශේෂයෙන්ම මෙම ක්‍රමය අපි හඳුන්වා දුන්නොත් එහෙම කක්ෂගත කරන චන්ද්‍රිකා හා සම්බන්ධ විය හැකි උපකරණයක්. අපි ඒකට කියනවා GPS tracker එකක් මගින් යම් ස්ථානයක භූගෝලීය පිහිටීම නිශ්චිතව සොයා ගැනීමේ උපාය මාර්ගයක් තමයි මේක GPS තාක්ෂණය. එතකොට භාණ්ඩයක් පුද්ගලයෙක් සිටින ස්ථානයක අපිට ඉක්මනින් හොයා ගන්න පුළුවන්. ඒක නිසා මේ විවිධ ප්‍රවාහන මාධ්‍ය තිබෙන ස්ථානයේ අපිට ගමන් කළ යුතු මාර්ගය, ගමන් කළ යුතු කෙටිම ළඟම මාර්ගය, ඒ වගේම මාර්ග තදබදය, ගමන් වේගය ආදී තොරතුරු මේ තුලින් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම අපි ව්‍යාපාර ලෝකේ ගත්තොත් එහෙම මේකේ තියෙන වාසි කතා කරොත් ව්‍යාපාරික වශයෙන් බහන් රැගෙන යාමේ කෙටිම ළඟම මාර්ගය අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ තුල ප්‍රවාහන පිරිවැය අඩු කර ගන්න පුළුවන්. යා යුතු මාර්ගය නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන්. ඒ නිශ්චිතවම හඳුනාගත්තාම කාලය ඉතිරි වෙනවා. වේගය අපිට ඉක්මනින් කාර්යක්ෂමයේ තැනට ළඟා වෙන්න පුළුවන්. ඊළඟට රථවාහන මාර්ග තදබද නොමැති ස්ථාන හොයාගෙන දැනගෙන අපිට යන්න පුළුවන්. ඒ නිසා කාර්යක්ෂමතාවය සඵලදායීත්වය වැඩි වෙනවා. මේ GPS තාක්ෂණය යොදා ගැනීම තුලින් ව්‍යාපාරිකයන්ට. අපි බලමු ඒ සම්බන්ධයෙන් වීඩියෝවක්.
ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගත පුරකථන කීපයක් අපි බලමු. හයිපොලොප් සංකල්පය අනාගත ලොව ප්‍රවාහන පද්ධතිය ලෙස හඳුනා ගන්න මෙය බ්‍රිතාන්‍ය ජාතික ඉෆ්ලාන් මයික්ගේ සංකල්පයක්. ප්‍රධාන වශයෙන් බටයක් දිගේ ඇතිකරන රික්තකයක් යොදාගෙන භාණ්ඩ හා සේවා මිනිසුන් ප්‍රවාහනය කිරීමට මෙයින් යෝජිතයි. ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගත පුරකථන හැටියට වෝක්කා එයාවීල් මේවා පයින් ගමන් කිරීමට විකල්පයක් ලෙස යොදාගත හැකි ඊටාම කුඩා උපකරණ ලෙස හඳුන්වන්න පුළුවන්. අපි මේකෙන් ඉස්සෙල්ලාම බලමු වෝල්කා. මේක අපි වීඩියෝ එකකින් මෙහෙම බලමු. She overcomes from hills down to the valleys, from the tops down to the slums. Anywhere she's ever been, she's always there to win. And if you find her quiet, then look out, she's torn within, because she's fire walking. She's fire walking. When it's hot, she keeps on moving, till the heat keeps on improving. Yeah, she's fire walking. She's fire walking. Through the flames, you'll see her rise right through the smoke. Don't be surprised, because she's fire walking. She's fire walking. But it cannot touch or burn her. Doesn't one small bit concern her. Yeah, she's fire walking. She's fire walking to be free. ඊළඟට අපි බලමු එයාවීල් පිළිබඳව. එයත් ප්‍රවාහන ශාස්ත්‍ර අනාගත පුරකථනයක්. You hear me calling, you hear me calling, and in your dreams you see me I'll stay here in the shadows. Waiting for a sign as the tide grows higher and higher and higher. ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගත පුරකථන ගැන සාකච්ඡා කරන විට ස්ටෑන්ඩින් බස් තවත් අනාගතයේ එන්න පුළුවන් එකක්. මෙම බස් රථය මාර්ගයේ ගමන් කරන විට කුඩා වාහන වලට ඊට යටින් ගමන් කිරීමට හැකි වන පරිදි සකස් කර ඇති බස් රථයක්. චීනයේ තමයි මේ හඳුන්වා දුන්නේ. කාර්, වෑන්, මෝටර් බස් මේ වලට මේට යටින් ගමන් කරන්න පුළුවන්. මාර්ග තදබදයට හොඳ පිළියමක්. ඒ වගේම ඔබට අනාගත ප්‍රවාහන ශාස්ත්‍රයේ පුරකථන පිළිබඳ හදාරන්න අවශ්‍ය නම් මෙන්න මේ Google එකේ මෙන්න මේක ටයිප් කරලා එහෙම නැත්නම් මෙන්න මේ URL එක මේ වෙබ් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා ඔබට පුළුවන් තවදුරටත් ඒ පිළිබඳ තොරතුරු හොයාගන්න.
හයිපලුප් සංකල්පය, ස්ටෑන්ඩින් බස්, පාවෙන පොට්ටු, ඩෝන යාත්‍රා මගින් ප්‍රවාහනය, ඩෝන යානා මගින් ප්‍රවාහනය, උමන් මාර්ග ප්‍රවාහනය පිළිබඳව ඔබට තොරතුරු හොයාගන්න පුළුවන් අනාගත ප්‍රවාහන ශාස්ත්‍රයට එන්න පුළුවන් දේවල්. ඒ වගේම අපි බලමු එනම් මේ ස්ටෑන්ඩින් බස් පිළිබඳ වීඩියෝවක්. එමනම් 10 වෙනි නිපුණතාවය ප්‍රවාහනය නිපුණතාවයේ නිපුණතා මට්ටම් දෙකක් නිපුණතා මට්ටම් 1 2 මෙම වීඩියෝ තුලින් ආවරණය කරා. එහෙමනම් ඔබට නිපුණතා මට්ටම් 3 සහ 4 තවත් වීඩියෝකින් හම්බ වීමේ බලාපොරොත්තු වෙමින් මම ඔබේ සමු ගන්නවා.